අයිබෝන් ඔබට දවස උදා වුණා. දවසේ වැඩ කටයුතු වලට ඔබ මුල පුරනවා. දවසට ඔබ සූදානම් වෙනවා. බලාපොරොත්තු පොදි බදිනවා. ඒ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටු වේවා. පැතුමත් සමගින් දැනුවත් කිරීමේ ආරම්භමයි මේ ස්වර්ණවාහිනී පත්තරේ. අද සීනි වලින් කතා කරමු. අද සීනි වලින් පටන් ගමු. ප්‍රධාන ශීර්ෂ පාඨ අතරේ සීනි ඇවිල්ලා. ඒ අනුව අපි ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් මේ සීනි ගැන කතාව ඔබට කියලා ඉන්නවා. සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක්. වාසිය ආනයනකරුවන් 6කට සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකලිය. සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් 14 වෙනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වෙනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා තියෙනවා. මේ පාඩුව සිදු ඇත්තේ අපේක්ෂිත බදු ආදායම අහිමි වීම නිසායයි ඔහු කියනවා. සීනි බදු අඩු කිරීම නිසා මෙරට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් 6 දෙනෙකුට වැඩි වාසියක් සැලසී ඇතැයි පෙනී යන බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කියනවා. මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඒ සභාපති අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ රැස් වුණා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වාර්තාව බාර දී ඇත්තේ එම රැස්වීමේදී. මේ තත්ත්වය යටතේ මේ බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ව්‍යවහාරික විගණනයක් පැවැත්විය යුතු බවට කමිටුව නිර්දේශ කරන බවද සභාපතිවරයා කියනවා. ලෝක වෙළඳපොලේ සීනි මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ට සාහන සැලසීමේ පියවරක් ලෙස රජයේ සීනි බද්ද සත 25ක් දක්වා අඩු කිරීමේ තීරණය ගත් බවත් මෙම අඩු කිරීම යම් පමණකට සාර්ථක වුවත් යම් පමණකට අසාර්ථක බවත් යාපා කියනවා. කොහොමුණත් මුල් බද්ද තිබුණා නම් මෙරට වෙළඳපොලේ සීනි මිල අසීමිත ලෙස ඉහළ යාමට ඉඩ තිබූ බවත් ඔහු කියනවා. සියලු ආයතන එක්වී තීන්දුව ගැනීමේ අඩුපාඩුවක්ද මෙහිදී නිරීක්ෂණය වූ බවත් සීනි තොග ආනයනය කරන අවස්ථාවේදී මෙරට ගබඩාවල යම් සීනි තොග ප්‍රමාණයක් තිබී ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බවත් මුදල් කාරක සභාව සඳහන් කරනවා. එහෙනම් කොතනද ගැටලුව වුණේ? හොයන්න දැන් මේ යම් කාරණාවක් යම් කර්තව්‍යයක් කරන්න ගිහිල්ලා ආනයනකරුවන් 6 දෙනෙකුට නම් වාසිය ගියේ ඒක මහා පරිමාණ වාසියක් නම් ඇයි එහෙම වුණේ? මෙතන එක තැනක කියවෙනවා මේ ආනයනය කරන අවස්ථාවේදී මෙරට ගබඩාවල යම් සීනි තොග ප්‍රමාණයක් තිබී ඇතැයි තොරතුරු අනාවරණය වෙනවා කියලත් ඒවත් හොයන්න පාඩුව කෝටි 1600ක් කියලා කියනකොට පාඩුවේ තරම හිතන්න කොච්චරද කියලා වැඩේ දැනෙන්නේ වාසිය ආනයනකරුවන් 6කට කියන කාරණාවත් එක්ක. ඇයි එහෙම වුනේ? ඒක පත්තරයක ප්‍රධාන ශීර්ෂ පාඨයක්. මේ තව පත්තරයක ප්‍රධාන ශීර්ෂ පාඨයක් පත්තරයේ දිනමින 2014 දක්වා ලාභ ලැබුවත් යහපාලන ආණ්ඩුව කාලයේ සතුස්ස පාඩුව කෝටි 2000යි. ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න එක්කලිය 2015-2019 යහපාලන සමයේදී සතුස්ස ආනයන තුල කළ රුපියල් කෝටි 2000ක හෙවත් බිලියන 20ක අලාභයක් සිදු ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. 2014 වසර තෙක් ලාභ ලබන ආයතනයක් වූ සතුස ආයතනය පසුගිය යහපාලන සමයේදී පමණක් මේසා විශාල අලාභයක් ලැබීම සම්බන්ධයෙන් ව්‍යවහාරික විගණනයක් සිදු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියලා. එමෙන්ම මෙම ආයතනයේ පසුගිය සමයේදී සැපයුම්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල බිලියන 8ක් වන අතර විමර්ශන සිදු කළ නොහැකි තරමට මෙහි වියවුල් තත්ත්වයක් පවතින බවත් ඇමතිවරයා කියනවා. එහෙමනම් දැන් ඉස්සෙල්ලා කිව්ව සීනි කතන්දරේ ඒක 2020යි ඔක්තෝබර් ඉඳන් 2021යි පෙබරවාරි 20 වෙනකන් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මේ මාස 4ක් තුල කතන්දරයක් ඒ කිව්වේ. එතකොට මේක කියන්නේ ඊට කලින් තිබුණු ආණ්ඩුව කාලේ. මෙහෙම වෙලා තියෙනවා නම් වගකියුත්තන් එළියට දාලා නීතිය ක්‍රියාත්මක කරන්න. කී ඉන්න නෙමෙයි කරලා පෙන්නන්න. දැන් මෙතන කියනවා 2014 දක්වා ලාභ ලැබුවත් යාපාලන ආණ්ඩු කාලේ සතුස්ස පාඩුව කෝටි 2000යි. එතකොට කොහෙද උනේ? කවුද එකට වැරදි තීරණ ගත්තේ? ඒවා හොයලා කතා කරලා පෙන්නන්න. මෙතන කෝටි 1600යි මෙතන කෝටි 2000යි දවසකට කෝටි ගණන් කතා වෙන තරම කාගේ මුදල්ද මේ? ඊළඟට වී මිල ඉහළ ගියොත් හාල් දෙන්නේ කොහමද? කීයටද? දැන් අභියෝගයක් බාර අරගෙන තියෙනවා කෘෂිකර්ම අමාත්‍යරයා. අපි කියනවා උත්සව සමය වෙනකන් ඒක ඒ විදිහටම අරගෙන ගිහිල්ලා
මෝල් හිමියන් පරාජයට පත් කළා ජයග්‍රහණය පාරිභෝගිකයන් අතර දීලා පෙන්වන්න කියලා. වී මිල ඉහළ ගියත් 97ට හාල් දෙනවා. නදී මාණික්කගේ එළියන්. වී මිල කොතරම් ඉහළ ගියද ඒ පාඩුව රජයේ දරා ගනිමින් අප්‍රේල් අගවන විට රුපියල් 97කට හාල් අලවිය අනිවාර්යයෙන් සිදු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා තියෙනවා. අතරමැද වී මෝල් හිමියන් රජය සමග තරංකාරී ලෙස වී මිලදී ගැනීම සිදු කරන බවත් රජය රුපියල් 55ට වී මිලදී ගන්නා විට ඔවුන් 60 දක්වා වී මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් මේ ක්‍රියාවලියේදී රජයට යම් පාඩුවක් සිදුවත් පාරිභෝගිකයා මත ඒ බර පැටවීම සිදු නොකරන බවත් ඔව් කියනවා. අන්න නියම වැඩේ. පටවන්න එපා පාරිභෝගිකයා මත. හැප්පෙන්න මෝල් හිමියත් එක්ක. දැන් මේකත් මාර්ගයෙන් එකක්. ආණ්ඩුව 55කට ගන්න හදනකොට මෝල් හිමියා ගිහිල්ලා 60කට ගන්නවා. සෙල්ලම් නෑ වැඩේ. බලමු මේවට ආණ්ඩුව මෝල් හිමියන්ගේ ඒකාධිකාරීත්වයේ බිඳ හෙලන්න කටයුතු කරයිද නැත්නම් පෞද්ගලික වකවානු වල සිදු වුණා වගේ අවසානයේ මෝල් හිමියන් ඉහළට එයිද? අපි ආණ්ඩුවට කියනවා පාරිභෝගිකයන් වෙනුවෙන් අවසානයේ දක්වා පෙනී ඉඳලා පෙනී හිටියා කියලා පෙන්눔 කරන්න කියලා. හරි ඒ දිනමින පත්තරේ කතන්දරයක්. ඊට පස්සේ නැවත ලංකාදීප පත්තරයට යනකොට දෙයිද අරකට බැටේ ගෑස් එක කස පුපුරන හඬ ළඟම ඇහෙනකොට අපි දැනගත්තා පෙරහැර එයි කියලා. හැබැයි එහෙමම කියන්නත් බෑ. පෙරහැර එන ලකුණු මෙතන පහළ වෙනවා. තවත් සටහනක් තවත් පත්තරයක තියෙනවා මම ඒක එතනද කියන්නම්. ගෑස් මිල නැංවීම තීන්දුව කැබිනට්ටුවෙන් ඩයනා උද්‍යංගනීලියන්. ගෑස් මිල ඉහළ නැංවිය යුතුද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ සඳහන් කළා තියෙනවා. ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් නොගත් බවත් අමාත්‍යරයා කියනවා. රමේෂ් මේම කියන්නේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින්. එතකොට ගම්මන්පිල මොකක්ද කිව්වේ? ගම්මන්පිල කියපු එකත් මම උපුටා ගන්නවා. ඒකට අපි තෝරගන්නවා අද පත්තරේ. ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු තීන්දුවක් ගෙන නැහැ. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල කියන්නේ නවෝදයා පවනෙලියයි. ගෑස් මිල ඉහළ දැමීමට රජයේ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල කියනවා. ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වීමෙන් තමයි ඔහුත් මේ බව සඳහන් කරලා තියෙන්නේ. ගෑස් සමාගම් කීපයකින් මේ වන විට ගෑස් මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් කර ඇති බවත්. එසේ වුවද බලශක්ති අමාත්‍යාංශය හෝ වෙළඳ අමාත්‍යාංශය මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ගම්මන්පිල කියනවා. අඩමානි හොඳට පේනවා. මේ වන තෙක් තීන්දුවක් අරගෙන නැහැ කියලායි කියන්නේ. ශීර්ෂ පාඨයේ තියෙන්නේ කිසිදු තීන්දුවක් ගෙන නැහැ කියලා. අද දවල්ට කිව්වොත් දැන් තීන්දුව ගත්තා කියලා. හෙට කිව්වොත් හෙට තීන්දුව ගත්තා කියලා. ඒ නෙමෙයි පාරිභෝගිකයන්ට කියන්නේ මේ උත්සව සමය ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු තීන්දුවක් ගෙන නැහැ නෙවෙයි. කියන්නේ ගෑස් මිල ඉහළ දාන්නේ නැහැ කියලා. අන්න එහෙම ප්‍රකාශයක් කළොත් හොඳයි. මොකද අපට අමතක නැහැ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් කුණු කොල්ලේට යද්දි ඊටාම පහළ බහිද්දි ඒ වාසිය ජනතාවට ලැබුණේ නැහැ. ඊට පස්සේ ඒවා සංචිත වලට අරගෙන ඒවා එකතු කරනවා කියන කාරණාව තමයි ආණ්ඩුවෙන් ආවේ. එහෙමනම් ඒ සංචිත දැන් පාවිච්චි කරන්න මේ වගේ විවිධ දේවල් මිල ගණන් වලට යද්දි ඒ ඉන්ධන මේ ගෑස් කියලා කවුරු හරි කියන්න පුළුවන්. නමුත් ඉන්ධන වලින් ලබාගත් ඒ සාහනේ වෙනත් තැන් වලට අනුයුක්ත කරන්න මේ වගේ අවස්ථාවක කටයුතු කළොත් තමයි වටින්නේ. කොහොමද අල කොහොමද බීලුණු අද ලංකාදීපේ දානවා තොග මිල බසී. අල 85යි බීලුණු 85යි මහින්ද නිශ්ශංකලිය. ආනයනික අර්ථාපලා ලොකුලුණු තොග මිල අඩු වී ඇතැයි ආනයනිකරුවෝ කියනවා. ඒ අනුව පිටකොටුව තොග වෙළඳ පොලේ රුපියල් 110ට 120ට අලෙවි වූ ආනයනික ලොකුලුණු කිලෝවක තොග මිල රුපියල් 75ත් 85ත් දක්වා රුපියල් 120ට 110ට පැවති අර්ථාපල් කිලෝවක් තොග මිල රුපියල් 85 දක්වාත් ඊයේ වන විට පහළ බැස තිබූ බව සඳහන් කළා කියලයි වැඩිදුරටත් දාලා තියෙන්නේ. ඒ අතරේ විශ්‍රාමිකයන්ගෙන් දුක් ගැනවිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒක අද ලංකාදීපේ පළ කරනවා. වැටුප් විසමතාවට විසඳුම් නැහැ. ඒ මදිවට ජීවන වියදමත් නැගලා. කුරුණෑගල රවීන්ද්‍ර ප්‍රභාත් ලියන ජීවන වියදම වැඩිවීම හේතුවෙන් Taman මහත් අපහසුතාවට පත් ඇතැයි විශ්‍රාමිකයන් කියනවා.
ඉතිහාසයේ සිටම පවතින ගැටලුවක් වෙන විශ්‍රාමික වැටුප් විෂමතාව ඉවත් කිරීමට වනසිංහ කොමිසම, සෙනවිරත්න කොමිසම, සේනාරත්න කොමිසම, ඒකනායක කොමිසම ආදී කොමිෂන් සභා ගණනාවක්ම පසුගිය ආණ්ඩුවලින් පත් කළත් තවමත් තත්ත්වය එසේම බව සමස්ත ලංකා රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමිකයන්ගේ දීප ව්‍යාප්ත සමුළුවේ ප්‍රධාන ලේකම් කියලා තියෙනවා. අම්මෝ පත් කරලා තියෙන කොමිසම් ටික. අර කොමිසම මේ කොමිසම පත් කළා තත්ත්වය තාමත් එහෙමයි කියලායි විශ්‍රාමිකයන් දුක් ගැනවිල්ල කියන්නේ. අපේ රටේ එදා මෙදා තුර පත් කරපු කොමිසම් ගැන වෙනම වාර්තාවක් හදනවා නම් කල්ප කාලාන්තරයක් ඇහි කොමිසම් වල නම් ටිකම කියවන්න. ඒ තරම් කොමිසම් එදා මෙදා තුර ඉතිහාසයේ. එතකොට විශ්‍රාමික ලක්ෂ 6මාරකට විශ්‍රාම වැටුප හරියට නෑ. විපක්ෂ නායක ප්‍රශ්නයට ආණ්ඩුවේ පිළිතුර පසුව සුජිත් තේවාජූලිගේ අංජුල මහීකෙක් කලියන්. බරපතල වැටුප් විෂමතා හේතුවෙන් විශ්‍රාමිකයන් 6,50,000කට වැඩි පිරිසකට සිය විශ්‍රාම වැටුප නිසි පරිදි නොලැබීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින්නේ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. එතකොට මේක දානවා විපක්ෂ නායක ප්‍රශ්නයට ආණ්ඩුවේ පිළිතුර පසුව. ඕකනේ සාමාන්‍ය දේ අපේ රටේ. මම දෙපැත්තම කියන්නේ. මම ඕක හැමදාම කියනවා. විපක්ෂයට ආවම අපේ රටේ දේශපාලඥයන් මාර ජනතා හිතවාදී, පට්ට ජනතා හිතවාදී. හැබැයි ආණ්ඩු පක්ෂ වලට ආවම ඒ විපක්ෂ හිටපු උන්දලද කියලා හිතන තරම් බඩු මිලෙම ගැන කතා කරනකොට ඔබට අත්දැකීම් ඇති. අලි ගැන කතා කරමුද? 2021ට අලි ඇතුන් 61 දෙනෙක් මරුට පුද්ගල මරණ 24ක් කලාවැවේ රේවත නමින් ප්‍රසිද්ධ ඇතාත් ජීවිතක්ෂයට ඉන්දික ඒවා විතාරණ එස් කරුණාරත්න එක්කලියන් 2021 වසරේ ජනවාරි 1 වෙනි දින සිට ඊයේ දිනේ දක්වා කාලය තුළදී අලි ඇතුන් 61 දෙනෙකු මරණයට පත් වී තිබෙන අතර මෙම කාලය තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 24ක් සිදුව තිබෙනවා. මෙම කාලය තුළදී වැඩිම අලි මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ පොළොන්නරුව වනජීවී කලාපය තුළ වන අතර මෙම කලාපය තුළින් අලි මරණ 17ක් සිදුව තිබෙනවා. පසුගිය වසර තුළදී අලි ඇතුන් 322 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර එම වසර තුළදී අලි මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 113ක් සිදුව තිබෙනවා. නිමක් නැති අලි මිනිස් ගැටුම්. හොඳයි දරුවනේ බස්නාහිර පළාතේ දරුවනේ පාසල් ගැන කතාව ඔයගොල්ලෝ දන්නව නේද? දැන් මේගොල්ලෝ එකපාරක් කිව්වා 15 වෙනිදා මාර්තු පටන් ගන්නවා කියලා. ඊට පස්සේ කියන්න ගත්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ඕනි කියලා. එතකොට තමයි මතක් වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ නැතුවද එතකොට මාර්තු 15 බස්නාහිර පළාතේ පාසල් පටන් ගන්නවා කියලා කිව්වේ. කියනවා නම් අමාත්‍යාංශයයි සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවයි සාකච්ඡා කළා එක තීන්දුවක එකට එන්න එපයි. එක්කෙනෙක් කියලා අනිත් එක්කෙනාගේ එක තාම නැහැ කියලා කියන්න නෙවෙයි. හරි නිශ්චිත තීන්දුව මේ පාසල් පද්ධති ගැන කතා කරනකොට. ඔන්න ඊයේ තීන්දුව දුන්නා. බස්නාහිර පාසල් වල සෙසු ශ්‍රේණි ආරම්භයේ අප්‍රේල් 19 වෙනිදා 5 11 සහ 13 මාර්තු 15 වෙනිදා සිට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් කිව්වේ නවෝද්‍යාපවණි ලිව්වේ. මාර්තු 15 වෙනිදා ආරම්භන 5 11 සහ 13 ශ්‍රේණි වලට අමතරව බස්නාහිර පළාතේ පාසල් වල අනිකුත් ශ්‍රේණි අප්‍රේල් 19 වෙනිදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් කියනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් තමයි ඊයේ ඔහු මේ බව සඳහන් කරලා තියෙන්නේ. බස්නාහිර පළාතේ මේ වසරේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කර ඇති සිසුන් සඳහාද අප්‍රේල් 19 වෙනිදා පාසල් ආරම්භ වන බවයි අමාත්‍යරයා කියන්නේ. ඊට අමතරව සිසු සියලු පළාත්වල සියලුම ශ්‍රේණි සඳහා සියලු පාසල් මාර්තු 15 වෙනිදා ආරම්භ වෙනවා. පැහැදිලි නේ ඔබට? මේගොල්ලෝ එක වෙලාවක එක ඊළඟට එකක් කියනවා. දැන් නිශ්චිතයි දැනට නිශ්චිතයි. හොඳේ ආයෙත් වෙනස් කරයිද දන්නේ. දැනට තියෙන කතාව මම මේ කියන්නේ. සෙසු පළාත්වල සියලු ශ්‍රේණි සඳහා සියලු පාසල් මාර්තු 15 විවෘත වෙනවා. ඒ මාර්තු 15ට බස්නාහිර විවෘත වෙන්නේ 5 11 සහ 13 ශ්‍රේණි. හැබැයි අනිත් සියලු ශ්‍රේණි අප්‍රේල් 19 වෙනිදා විවෘත කරනවා කියලයි දැන් සඳහන් කිරීම කළා තියෙන්නේ. බෝට්ටුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට මදුරට අවසර හිමිවේ දිනේෂ් සමරකෝන්ලියන්.
පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේට අවසර ලබා දී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කිරීමක් කරනවා. මధుර විතානගේ මන්ත්‍රීවරයා කතානායක මහින්ද යාපාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී තිබෙනවා. ඒ අනුව එය පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරයෙකු නිල වශයෙන් ලබාගත් අවසරයක් මත බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවක් ලෙස සටහන් වනු ඇතැයි තවදුරටත් දාලා තියෙනවා. පහුගිය දවසකත් ආවා. එතකොට ඒ අවසරය අරගන්න කලින් ආවේ. හොඳයි ඒ අද පත්තරේ සටහන. ඊට පස්සේ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ පැත්තටයි මේ යන්නේ. දේශපාලන පළගැනීම් පිළිබඳ ජනපති කොමිසමට එරෙහිව SF අධිකරණයට කොමිසමේ නිර්දේශයේ අධිකරණයට එල්ල කළ මරු පහරක් සහ අපහාසයක් කොමිසම නිර්දේශ බලරහිත කරන ලෙසත් ඉල්ලයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන්නේ බුද්ධිමාල් රුබේරෝ ලියන්නේ. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන්නයි ඉල්ලා සමගි ජන බලවේගයේ පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අභ්‍යාචනාධිකරණයට ඊයේ පෙත්සමක් ඉදිරිපත් කරනවා. කොමිසමේ නිර්දේශයේ අධිකරණයට එල්ල කළ මාරු පහරක් මෙන්ම එම නිර්දේශ අධිකරණයට කළ අපහාසයක් බවත් සඳහන් කරමින් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම් සභාවේ සභාපතිවරයා ඒ සමාජික කොමසාරිස් වරුන් ඒ වගේම එම කොමිසමේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරලා තියෙනවා. එහෙමයි ඔව් නම් කිරීම කරලා තියෙන්නේ. කොමිසමේ නිර්දේශය අධිකරණයට එල්ල කළ මරු පහරක් සහ අපහාසයක් නිසා කියා කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නයි ඉල්ලීමක් කරමින් තමයි මේ කතාව දාලා තියෙන්නේ. ඒ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. රංජන් රාමනායක ඊයේ කතාවට ලක් වුණා. යම් තැනකට පැමිණ රැගෙන යන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් වාර්තා වුණා. ඔව් එතනට යන්න ඕනේ. හැබැයි ඊට කලින් අර එයාව බලන්න ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගිහින් සෙල්ෆියක් ගහලා ඒක දාලා ඒ හින්දා ජේලර් කෙනෙක්ගේ වැඩත් ආනන් වුණා. මේ අද පත්තරේ දාලා තියෙන මන්ත්‍රී හර්ෂණට රංජන් සමග සෙල්ෆියක් ගන්න ඉඩ දුන්නාට ජේලර්ගේ වැඩ තානම් ඉන්දික ඒවා විතරණ ලියයි. බන්ධනාගාරගත කර සිටින රංජන් රාමනායක සමග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට අවස්ථාව ලබා දුන් බන්ධනාගාර ජේලවරයාගේ වැඩතානම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අද පත්තරේ කරපු විමසීමකදී සඳහන් කළා කියලා මේකේ වැඩිදුරටත් වාර්තාව දාලා තියෙනවා. අද පත්තරෙන් මම ඒ සටහන උපුටා ගත්තේ. ඒකේ වැඩිදුර වාර්තාවත් ඉදිරිපත් කරන්නම්. අද දාලා තියෙනවා ඒ කතන්දරය රංජන් රාමනායක ගේ එක්ක සෙල්ෆියක් ගැහුවා හර්ෂණ ඒකට ඉඩ දුන්නා කියලා ජේලර්ගේ වැඩතානම් කිරීමේ පුවතයි මේ පත්තර වාර්තාවෙන් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි ඊට පස්සේ අර උණුසුම් තත්ත්වයක් ඇති වුණා කියලා මම කිව්වේ ඒක අද ලංකාදීප ප්‍රධාන පිටුවේ ඡායාරූප අවස්ථාවක් විදිහට දාලා තියෙනවා. රංජන් මාධ්‍යයට අදහස් දැක්වීම වලකාලමේ මේ අවස්ථාව ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියකට අදාළව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට කරන ලද පැමිණිල්ලක සාක්ෂි දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කොළඹට කාසල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට ඊයේ රැගෙන ගිය අවස්ථාව සාක්ෂි දීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට රැගෙන ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දැක්වීමට උත්සාහ කළ අතර එෙහිදී බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථයට නංවාලීමට උත්සාහගත් ආකාරයයි ලයිරු හර්ෂණ ෆොටෝ එකක් ගහලා තියෙන්නේ. දැක්කද? එක්තැන උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. අපි ඒකත් බලමු. අංගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව කොළඹ කාසල් වීදියේ පුවත්පත් මණ්ඩලයට රැගෙන ලැබුවේ ඔහු විසින් සිදු කළ පැමිණිල්ලකට සාක්ෂි විමසීම සඳහායි. පසුරු 1:30ට පමණ පුවත්පත් මණ්ඩලයට පැමිණි රංජන් රාමනායක මහතාගෙන් පස්වරු 3:30 දක්වා පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසා තිබෙනවා. පසුව ඔහුව බන්ධනාගාර බස් රථයේ වෙත රැගෙන යන අවස්ථාවේ ඇති වූ මෙවන් තත්ත්වයක්. අයියා වයරෙන්න එපා අයියා. අල්ලු ගන්න එපා. මිනිමරන්න. එයා මිනිමරන්න.
පුවත්පත් මණ්ඩලයට ගොනු කළ පැමිණිල්ලේ නැවත සාක්ෂි විමසීම අප්‍රේල් මස 27 වන දින සිදු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නීතිඥ ජනක එදිරිසිංහ මහතා කියා සිටියේ. මේ අතර අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ ජේලවරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා බන්ධනාගාරයට පැමිණ එහි රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමයි. බන්ධනාගාරයේ තුලට ජංගම දුරකථන රැගෙනීමට ඉඩ ලබා දීම සහ සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ජේලවරයාගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මූලික විමර්ශනයක් මේ වනට සිදු කරමින් පවතිනවා. ඒ අනුව මේ අමුත්තන් පෙන්වීම සිදු කරපු එක පෙළ ජේලවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. ඒ නිසා ඔහුගේ වැඩ තහනම් කිරීමට ලක් කරා මේ වන විට මේ රැඳවියා සම්බන්ධනොත් අපි බන්ධනාගාර ආඥා පනත අනුව ඒ නීති අනුකූලව කටයුතු කරන්න ඒ අවශ්‍ය පියවර ගන්නවා. සිරගත වෙලා ඉති දඩුවම් බලන බන්ධනාගාරගත වෙලා ඉන්න මන්ත්‍රීවරු මෙහෙම ඇවිල්ලා කරන එක වැරදි පූර්වාදර්ශයක් නේද? බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට තමන්ගේ ජංගම දුරකථන බන්ධනාගාර ගේට්ටුවේ සිටින කවුන්ටරයට බාර දිය යුතු වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගය. විශේෂයෙන් මේ බන්ධනාගාරයේ සෝදිසි කිරීම සඳහා අපි යොදවලා තියෙන විශේෂ කාර්ය බලකාය. ඉතින් විශේෂ කාර්ය බලකායට දැනුම් දීමක් කළා නැහැ. ඔහු ළඟ ජංගම දුරකථනයක් තියෙනවා කියලා. ඉතින් ඔහුගේ ජංගම දුරකථනය ඔහුගේ සාක්කුවේ සංගවගෙන ගිහිල්ලා තියෙනවා. අපි විශේෂයෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසා ඔහු සම්බන්ධයෙන් විශ්වාසය තබලා නිලධාරීන් මේ පුජ්‍යල් මොහුව බන්ධනාගාරයට රැගෙන ගිහිල්ලා ඒ අමුත්තම් පෙන්වීම සිදු කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගය විශේෂයෙන් මේ බන්ධනාගාරයේ සෝදිසි කිරීම සඳහා අපි යොදවලා තියෙන විශේෂ කාර්ය බලකාය. ඉතින් විශේෂ කාර්ය බලකායට දැනුම් දීමක් කළා නැහැ. ඔහු ළඟ ජංගම දුරකථනයක් තියෙනවා කියලා. ඉතින් ඔහුගේ ජංගම දුරකථනය ඔහුගේ සාක්කුවේ සංගවගෙන ගිහිල්ලා තියෙනවා. අපි විශේෂයෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසා ඔහු සම්බන්ධයෙන් විශ්වාසය තබලා නිලධාරීන් මේ පුජ්‍යල් මොහුව බන්ධනාගාරයට රැගෙන ගිහිල්ලා ඒ අමුත්තම් පෙන්වීම සිදු කරලා තියෙනවා. එතන පැහැදිලි කිරීම කළා විශ්වාසය තියලා ගියා සංගවාගෙන ගිහින් තියෙන අන්තිමට ජේලවරයෙක්ගේ වැඩතානම් වෙන තැනටම පත් වෙලා තිබුණා. දැන් මේ ජේලවරයාගේ කාරණාව ඔහුගේ ජීවිකාව ඒ පිළිබඳවත් ප්‍රශ්න මතුවෙන්න ගන්නවා. කරපු වැඩක් එක්ක තාත් කෙනෙක්ට වෙච්ච දෙයක් ගැනයි. හොඳයි. තාත් සටහන් කීපයකට යමු. නිකවැරටිය දෙමහල් ගොඩනැගිල්ලක වහලෙන් පැන දොස්තර රෝහලේ. නිකවැරටිය ප්‍රියා නිලියන්. නිකවැරටිය නගරේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අයිතිය සම්බන්ධයෙන් නැතුව ආරවුලක් හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ පස්වරුවේ එහි වහලේ මතින් බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළා තියෙන්නේ. පොලිස් නිලධාරීන් පිරිස වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා වහලේ මතට නැග ඔවුන්ට විරෝධය දක්වා ඇති අතර පසුව පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස බලා සිටියේදීම මොහු ගොඩනැගිල්ලෙන් බිමට පැන්නා කියලා උසස් පොලිස් නිලධාරියෙක් කියලා තියෙනවා. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කොටවේර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරමින් සිටි 50 හැවිරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් කියලා කියන්නේ. මේ ගොඩනැගිල්ලේ අයිතිය ගැන වෛද්‍යවරයා සහ තවත් පාර්ශ්වයක් අතර ආරවුලක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බවත් එම පොලිස් නිලධාරියා කියලා තියෙනවා. මාර වැඩේ නේ. තරුණියගේ හිස ගැන කතාව සෑහෙන්න ගියා. ඊට පස්සේ සිදුවලා තියෙන කුමක්ද කියලත් එතකොට ඒ සිරුර කොටස කාගේද කියලත් තහවුරු කර ගැනීම ඊයේ සිදු වුණා. තරුණියගේ හිස වෙන් කර ඇත්තේ ඝාතනයෙන් පසුයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙන්නේ ඉන්දිකා රාමනායකලිය. හංගවැල්ල ප්‍රදේශයේ නවාතැන් පොලක් තුල ඝාතනය කර තිබූ කුරුවිට තරුණියගේ හිස වෙන් කර ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා. මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය රාහුල් හක් සිය වෛද්‍ය වාර්තාවේ ඒ බව සඳහන් කර ඇති බවත් ඔහු කියනවා. මෙම තරුණිය ගැබිනියක නොවන බවටත් ඇය ඝාතනයට ලක්ව ඇත්තේ ආහාරගෙන පැය දෙකත් තුනත් අතර කාලයකදී බවටත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. එබැයි ඒ කතාව එතකොට ඇයගේ DNA පරීක්ෂණය ගැන කතාවට මම ඊළඟට එන්න සූදානම්. හිස නැති සිරුර තෙප්පනාව තරුණියගේ බවට විද්‍යාත්මකව තාවුරු කරයි ඉන්දිකේවා විතරණලියන්. වේල්වීදිය ප්‍රදේශයේදී බෑගයක දමා තිබෙදී සොයාගත්
හිස නොමැති මලසිරුර සම්බන්ධයෙන් සිදු කළ DNA පරීක්ෂාවේදී මියගිය බව කියන තරුණියගේ මව සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමග මලසිරුරේ DNA ගැලපුණු බව පොලිස් මූලස්ථානයේ කියනවා. රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අදාළ පරීක්ෂාව සිදු කරන ලද බවත් මේ අනුව හිස නැති මලසිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ 30 අවුරුදු තරුණියගේ බවට ජීව විද්‍යාත්මකව තාවුරු වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කිව්වා කියලා අද පත්තරේ මේ දාලා තියෙනවා. එවයි අද පත්තරේ සටහන ඊළඟට අපි මව්බිම් පත්තරේට යමු. කෙල්ලගෙන් කරදරයි කියලා බුත්තලේස්සයි පුතාටත් කියලා කීර්ති මෙන්ඩිස් ලියන. උපුටලා ගන්නේ අද මව්බිම් පත්තරේ. ලැබුම් හලකට තව අනියම් පෙම්වතිය රැගෙන ගොස් ඇය මරා හිස කඳින් වෙන් කිරීමට තරම් පොලිස් පෙම්වතා සැහැසි වූයේ ඇයගෙන් ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් තිබූ කරදර හිරිහැර නිසා බවට සැක කරන තොරතුරු මේ වන විට පොලිස් විමර්ශකයන්ට ලැබී තිබෙනවාලු. මේ බව තම පියා තමාටද පැවසූ බව මියගිය උප පොලිස් පරීක්ෂකගේ වැඩිමහල් පුතා පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී වර එක පවසා තිබුණාලු. එමෙන්ම ඉකුද්දා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බඩල් කුඹුර මියගිය උප පොලිස් පරීක්ෂකගේ නිවසට ගිය වේල් වීදිය පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම ඉදිරියේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පුතේ මේ කෙල්ලගෙන් මට හරිම කරදරයි, පුළුවන් නම් ගුරුකමක් කරලා හරි මාව යාගෙන් බේරගන්න යනුවෙන් පියා පැවසූ බවයි. පත්තර වාර්තා කරන සඳහන් වෙන කාරණා පිළිබඳවයි අපි මේ මතක් කිරීම කරන්නේ. ඒ අතරේදී මෙවැනි කාරණා කියවෙනකොට කාගේවත් ජීවිතයකට හිංසාව පීඩාව කිරීම මොන හේතුවක් නිසාවත් කිසිවෙකුට හිමිකමක් අයිතියක් නැහැ කියන එක අපි අමතක කරන්න නරකයි. ඒක තමයි විශේෂයෙන් මතක් කරගන්න වෙන්නේ. ඒ අතරේ අර තරුණියගේ සිරුර නිවසට රැගෙන ගිය අවස්ථාවේ දර්ශන අප වෙත ලැබී තිබෙනවා. අපේ සඳහා අවධානය යොමු කරමු. පෞද්ගලික දවස්වල සෑහෙන කතා බහට ලක් වුණු කාරණාව හිස්ස නැතිවයි කඳ කොටස බෑග් එක දමා තිබේදී අතහැර ගොස් තිබේදී හමු වූයේ ඒ බලසිරුර ඊට පස්සේ හිස හොයා ගැනීම කටයුතු දිගින් දිගටම සිදු වුණා. හොඳයි ඒ අදාළ කාරණාව පිළිබඳව පත්තර වාර්තා සහ සිරුර නිවසට රැගෙන ගිය අවස්ථාව. මේ මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ඩුබායි අබුඩාබි සියලු අවතැන් වූවන් නැවත ගෙන්වන්න පියවර සවනි ශේෂාදිලියන්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවකට ගොස් විවිධ හේතු මත යලි මව් රටට ඒමට නොහැකිව අවතැන්ව එරට තානාපති කාර්යාලය අසල උද්‍යානයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යලි මෙහි ඒමට අවශ්‍ය පහසුකම් සැලසීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැදිහත් වෙලා තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉකුද්දා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉදිරිපිට උද්‍යානයක රැඳී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් හමු වී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීමෙන් අනතුරු ඔවුන්ට යලි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයා දීම සඳහා මැදිහත් වී තිබුණා කියලා දාලා තියෙනවා. විදේශගත වෙලා සිටින ශ්‍රී ලාංකිකයන් අපේ ශ්‍රමිකයන් විදේශගතව ගිහිල්ලා විදේශ විනිමය මෙහෙට අරන් එනවා. ඔවුන්ගේ ජීවිකාව සරි කර ගන්නට ගියේ ඔවුන්ගේ අපහසුතාව පිළිබඳව සොයා බැලීම ඉතාම අවශ්‍යයි. ඊළඟට තවත් කතා කීපයකට අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. පාස්කු ගැන කතා එක දිගට පෙළ ගැහෙනවානේ. ජනපති පාස්කු කොමිෂන් වාර්තාව ගැන විවාදයේ ආද දිනේෂ් සමරකෝන්ලියන් පාස්කු ඉරිදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා. ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රාජ්‍ය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස දින 3ක් විවාදයට ගැනීමට නියමිත අතර අද දිනේ විවාදයේ පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට කටයුතු යොදලා තිබෙනවා කියලායි වැඩිදුරටත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. ඒ අද පත්තරේ සටහනක්. ඊට පස්සේ අපි යනවා මව්බිම් පත්තරේට. මව්බිම් පත්තරේ තියෙනවා කාරණා කීපයක් අද සඳහන් කළා උපුටා ගන්නවා. අශෝක් අබේසිංහ ඊයේත් CIDට ඇවිත් නැහැ. හෙට හෝ අනිද්දා එන බව කියන්නේ අනුරාධා හේරත් ඒක ලියන. ඔබ දන්නවා අශෝක්ගේ පෞගේ දවස්වල ආందోලනාත්මක ප්‍රකාශය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසට සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහට කළ දැනුම් දීමට අනුව ඔහු ඊයේ දිනේද ඒ සඳහා පැමිණ තිබුණේ නැත.
ලොක්කා වගේ කතාව කිව්වා. එන්න කිව්වම තමයි එන්නේ නැත්තේ ඔන්න දැන් වෙන දිනයක එනවා කියලා සදාන් කිරීම කළා තිබුණා. හරි. හරි. ඒ අතරේ අද දිවයින පත්තරේ මම දැක්කා ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් තියෙන කතාවක් අන්තවාදයේ කොයි පාර්ශ්වයක වුණත් අන්තවාදය අපේ තුරන් කරන්නට වෙනවා. නැත්තම් හරිම ගැටලුකාරී තත්වයකට යන්නේ ත්‍රස්තවාදය දක්වා උඩු දුවනවා. අන්තවාදී ඉස්ලාමීය පොත් ගෙන්වීම තහනම් කරයි කීර්ති වර්ණකුල සූරිය එලියන්. මැද පෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කළා. මේ හැර ආනයනය කරනු ලබන සියලුම ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රේගුවට නියෝග කිරීමක් කළා තියෙනවා. මේට පෙර අන්තවාදී ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ ඉවක් බවක් නැතුව මෙරටට ගෙන්වා මද්‍රසා සහ අරාබි පාසල් වලට බෙදා හැර තිබෙනවා කියලත් මේකේ දාලා තියෙනවා. මේ අන්තවාදී ත්‍රස්ත ආයතනය ආනයනය කිරීමට ඇතැම් දේශපාලකයන්ගේද මුස්ලිම් දේශපාලකයන් ඇතැම් අයගේද සහාය ලැබී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කිව්වා කියලයි මේ පත්තර වාර්තාවේ දාලා තියෙන්නේ. සටහනක් විදියට ඒක දාලා තියෙන්නේ. එහෙමයි මේකේ වාර්තාව දාලා තියෙන විදියයි අපි ඉදිරිපත් කළේ දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයත් එක්ක. එතකොට අද මව්බිම් පත්තරේ දානවා ප්‍රකාශයක් කළා විමල් වීරවංශ. ආණ්ඩුවේ ඇතමුන් පිළිබඳවත් කතාවක් කළා. අපි ඒ ගැන අවධානය යොමු කරමු. දැන් විමල්ගේ කතාව උපුටා ගන්නවා අද මව්බිමෙන් බලන්න. මුස්ලිම් අන්තවාදීන් සමග දීඝකන්න හිතන අයත් ආණ්ඩුවේ ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ට දඬුවම් ලබා දීම වැළැක්වීමට හදන්නේ ඔවුන්. එහෙමයි ඔවුන් සඳහන් කරන්නේ ක්‍රිෂාන් පතිරත් ලියන්. බරපතල කතාවක් ඔහු කියන්නේ. මුස්ලිම් අන්තවාදීන් සමග දීඝකන්න හිතන අයත් ආණ්ඩුවේ ඉන්නවා. අනාවරණය කරන්න. එතකොට ආණ්ඩුවට තියෙන වගකීමක් ඒ පිළිබඳව අහලා ඒ පිළිබඳව ක්‍රියා කරන්න. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ට දඬුවම් දීම ලබා දීම වැළැක්වීමට හදන්නේ ඔවුන්. මේක සුළුපටු නෑ. අපි කතාව බලමු. ඒ විනිශ්චයකාරතුමන්ලා දීලා තියෙන අවසන් වාර්තාව අනුව සහරාන් බිහිවිලා තින්නේ ගලබඩොත්ත ඥානසාර හාමුදුරුවෝ හින්දා. එතකොට දැන් ISIS එක හැදිලා තින්නේ ගලබඩොත්ත ඥානසාර හාමුදුරුවෝ හින්දාද? අපි දැක්කා ඒ දවස්වල මාධ්‍ය වලින් කියනවා කොළඹ කොම්පඤ්ඤ වීදියේ පැත්තේ පල්ලියකට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ CCTV දර්ශන තියෙනවා දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියනවා. ඒ දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියන්න ඕන උනේ ඇයි? ඔවුන් දැනන් හිටියද සමාජය ප්‍රකෝප වෙන ප්‍රහාරයක් සිදු වෙන බව. ඔය කියන බෞද්ධ අන්තවාදයක් තියෙනවා නම් ඕව ඔහොම වෙන්න පුළුවන් කමක් නැහැ. කාඩිනල් තුමන් ගාවට ගිහිල්ලා පොලිසියේ මහත්තුරු තමයි රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලි දුරකථන ඇමතුම් සහරාන්ට ගත්ත හැටි සහරාන්ගේ දුරකථන ඇමතුමෙන් පස්සේ අයියට කෝල් කරපු හැටි ඒ අයියගේ කෝල් එකෙන් පස්සේ සහරාන්ට කෝල් කරපු හැටි අපි නෙවෙයි කිව්වේ පොලිසියේ මහත්තුරු ගිහිල්ලා කාඩිනල් තුමන්ට පෙන්නුවේ. එළියට දාන්න ඕන වුණාම ඒ දුරකථන ඇමතුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ගනු ලැබූ දුරකථන ඇමතුම් බවට පත් වෙනවා. ඒ රිෂාඩ් බදුර්දීන්ටයි ඒ බදුර්දීන්ගේ මල්ලිටයි මේ කොමිෂන් සභාව වාර්තාවේ කියන්නේ අල්ලස්සෝ දූෂණ කොමිසමට අනුව නඩු පවරන්න. මාවනැල්ලේ වනාත විල්ලුව ආයුධත් එක්ක අන්තවාදීන් අහුවෙනකොට පොලිසිය අත්අඩංගුවට ගත්තම ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවේ බලවතුන්ට කියලා ඒ අන්තවාදීන් නිදහස් කරගන්න කතා කරපු අසස්සාලිට කරන්න ඕන දේ මොකද්ද කියලා මේක කියලා නෑ. කොමිසම් වාර්තාවේ කියනවා හිස්බුල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය වපුරන්න ක්‍රියා කරලා තියෙනවා කියලා. හැබැයි මොකද්ද මිනිහට කරන්න ඕනේ කියලා කොමිසම් සභාව වාර්තාවේ නිශ්චිතව කියලා නෑ. කොමිසමෙත් සහරාන්ගේ අවතාර හිටියද කියලා හිතන එක වෙලාවකට. මේ ආණ්ඩුව ඇතුළත ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතයේ හරි දීඝ කන්න වෙයි කියලා හිතාගෙන වැඩ කරන උදවිය. ඒ දේශපාලන තක්කඩියෝ එක්තරා ආකාරයකට මේ අන්තවාදය නිරාවරණය කරලා විවෘත කරලා රිෂාඩ් බදුර්දීන්ලව නියම ස්වරූපයෙන් සමාජය හමුවේ නිරාවරණය කරන එක වළක්වලා තියෙනවා. තමුන්වහන්සේලා දන්නවා ඒ කොමිෂන් සභාව වාර්තාවෙන් දඬුවමක් නියම නොකරපු පින්වතෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. යුද හමුදා බුද්ධ්‍යංශය ආකර්මණය කළා. නැගෙනහිර පළාත ගැන තිබිච්ච අවධානය බිඳුවට වැට්ටුවා. ඒව කලේ රනිල්, කෙරෙව්වේ රනිල්. ඒ රනිල්ට අඩු ගානේ වේවැල් පාරක්ක් ගහන්න කියලා මේකේ නෑ. කාරණාවක් සඳහන් කළා ආණ්ඩුවේ වර්තමාන කතන්දරයක් ඇතුළේ කතන්දරයක් පිළිබඳව කාරණාවක් සඳහන් කළා. ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කිරීම කොයිතරම් වැදගත්ද කියන කාරණාව දැනෙන්නට ඇති. ඒ අතර අද මව්බිම් පත්තරේ දානවා ශ්‍රී ලාංකිකත්වයේ පළමු අනන්‍යතාවය ලෙස හංගවන රටක් බවට පත් කරන්න. ජාතික ආරක්ෂාව ගැන ආංශික අධීක්ෂණ කාරක සභාව කියන්නේ චාමර අමරසූරිය එළියන්.
මේ මව්බිමේ සටහනක් උපුටා ගන්නේ ශ්‍රී ලාංකිකත්වය අනුව තම පළමු අනන්‍යතාවය ලෙස සැලකෙන ශ්‍රී ලාංකේය සිංහල ශ්‍රී ලාංකේය දෙමළා ශ්‍රී ලාංකේය මුස්ලිම් යනුවෙන් සිතන ජනතාවක් සිටින රටක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිමක් සම්පාදනය කිරීමට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කළා. පාස්කු ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව රැස් වූ අතර නව ත්‍රස්තවාදය හා අන්තවාදයේ මුලින් උපුටා දැමීමට අවශ්‍ය යෝජනා නිර්දේශات ඇතුළත් වාර්තාව ඉක්ුද්දා ඉදිරිපත් කරලා තියෙනවා. අද මව්බිම් පත්තරේ ඒ විදිහටයි වාර්තා කරලා තියෙන්නේ. හැමෝම හිතන්න ඕනි අපි ශ්‍රී ලාංකික කියලා. එකම රටක එකට ජීවත් වෙන ජන කොටසක් කියලා. ඒක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ විදිහට හිතන රටක් හිතන ජන කොටසක් කොයිතරම්නම් අවශ්‍යද? විරාමයක් ගන්න යන්න හදන්නේ. ඔබට මතකද අර පුංචි දෝණි? ඒ දෝණි රුපියල් 20000ක් Tamanගේ පෙළපොත් ඇතුලේ තියලා ගිහිල්ලා පාසලට බාර දුන්නේ. අපි මේ දෝණි පිළිබඳව අනාවරණය කරද්දී සංවේදී හදවත් තියෙන ආදරණීය ශ්‍රී ලාංකිකයන් ඇය දෙස ආදරෙන් බලන්න ගත්තා. ඇයට ආදරෙන් අත දෙන්න ආවා. රජයේ විශේෂ අවධානයක් තිබුණා. අග්‍රාමාත්‍යරයාගේ විශේෂ අවධානය යොමු වෙලා නිවසක් සෑදීම ගැන කටයුත්ත ඊළඟ දවසේම සිදු වුණා. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යරයා එතනට යෑමත් එක්ක එතෙන්දී අපිට අනාවරණය වුණා දෝනිගේ තාත්තගේ ඇස්පෙනීම දුර්වලයි කියලා සෑහෙන දුරට. අපි අනාවරණය කරපු සැනින් ඒ පිළිබඳව ප්‍රතිචාරයක් ලැබුණා. ඒකේ අලුත්ම තත්ත්වය සතුටින් ඔබට කියනවා විරාමයෙන් අනතුරුව. ගානියා බැරිස්ටර් ඔයගලන්ට මතකද? අද මව්බිම් පත්තරේ ඇතුළු පත්තර කීපයකම එහි අලුත් කතාව දාලා තියෙනවා. ගානියා බැරිස්ටර්ට ආදිචෝදනා බාරදී හංසි නානායක්කාර වාර්තාව ගෙන් මව්බිමෙන් උපුටා ගන්නවා. රාජ්‍ය අපහසුතාවට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සනායට ඊයේ කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා බාර දීලා. ඒ අනුව විත්තිකාර ගානියා බැරිස්ටර් යන අය පෙර අප මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණයේ මෙම නඩුව විභාගය සඳහා දින නියම කිරීමට නැවත ජූනි මාස 4 වෙනි දින කැඳවීමට නියෝග කළ පුවතයි පත්තර වාර්තා කරලා තියෙන්නේ. කොහොමද කතා වෙච්ච අවස්ථාව ඔයගලන්ට මතක ඇති කතන්දරේ. සීගිරියේ ඉඩමක් ගැන කතාවක් විශේෂයෙන් මේ වන විට කතා බහට ලක් වෙනවා. අද දිවයින ප්‍රධාන පිටුව දාලා තියෙනවා සීගිරියේ ඉඩම් මගඩිය ගැන පොලිසියට පැමිණිලි කරන්න ආණ්ඩුකාරවරයා දිසාපතිට සහ ප්‍රාදේශීය ලේකම්ට කියයි සමන්ති වීරසේකරලිය. දඹුල්ල සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ ඇති ඉඩම් කූටලේඛන සකසා පිටස්තර අයට පවරා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ ඊයේ මාතලේ දිසාපතිවරයාට සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දීමක් කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයා ගෙන්වා අදාළ ලිපිගොනු පරීක්ෂා කර ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට කරන ලෙස දැනුම් දුන් බවත් ඉඩම් පවරා දීමේ බලපත්‍ර අවලංගු කිරීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳන බවත් ඔව් කියලා. මෙම ඉඩම් පවරා දීම් වලදී කූට ලේඛන සකස් කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඒවා කූට ලේඛනද නැද්ද යන්න දිසාපති හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට තීරණය කළ නොහැකි බැවින් එය අදාළ අංශ වෙත යොමු කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා තවදුරටත් සඳහන් කරලා තියෙනවා. රජයේ දේපල සහ කූට ලේඛන සැකසීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද රජයේ ඉඩම් බලතල අතිරේක දිසාපතිවරුන්ට පවරා ඇති බැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවද හෙතෙම සඳහන් කළා කියලා වැඩිදුරටත් වාර්තා කරන අවස්ථාව තමයි මේ පෙන්눔 කරන්නේ. පෞගේ දාසල සෑහෙන කතාබහට ලක්වුණු කාරණාවක් බවටයි ඒක පත් වෙලා තිබුණේ. හොඳයි, දැන් අපි දිනමින පත්තරයට යනවා. අග්‍රාමාත්‍යරයා කළ ප්‍රකාශයක් නිලධාරීන්ට උපදෙස් ලබා දීමක් ගැන වාර්තාව අද දිනමින ප්‍රධාන පිටුව දාලා තියෙනවා. සංවර්ධන වැඩවලට ගන්නා ණය එම ව්‍යාපෘතියෙන්ම පියවන් මහින්ද අලුත් ගෙදරලිය. සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ණය ලබා ගැනීමේදී අදාළ ව්‍යාපෘතිය මගින්ම ණය ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නයි අගමැති මහින්ද රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීමක් සිදු කළා තියෙනවා.
කොවිඩ් එන්නතදීමේදී දේශපාලන බලපෑම් වලට යටත් වෙන්න එපා. බුද්ධිකා ඉබුලාන සිතාරා සේනානි සමග තබන සටහන. කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ වැඩපිළිවෙලේදී සෞඛ්‍යාංශ නිලධාරීන්ට යම් දේශපාලන බලපෑමක් එල්ලවන්නේ නම් ඒට යටත් නොවන ලෙස වැවිලි ඇමති හා සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ කියනවා. එවැනි දේශපාලන බලපෑමක් පිළිබඳ පැමිණිලි ලැබුණහොත් ඒ පිළිබඳ අවශ්‍ය නිසි පියවර ගැනීමට රජයේ පසුබට නොවන බවත් ඇමතිවරයා අවධාරණය කිරීමක් කළා තියෙනවා. ඔන්න ඇමතිවරයා එහෙමයි අවධාරණය කළා තියෙන්නේ. හොඳයි දැන් අපි අර ක්‍රූඩියා ශාකය පිළිබඳව දිවයින පත්‍රයේ වාර්තා කරන සටහන පැත්තට යන්න සූදානම් වෙන්නේ. ක්‍රූඩියා ශාකය රැකගන්න බිලියන 4ක් වැය කිරීම ජාතික අපරාධයක් කියලා ඕමල්පේ සෝබිත හිමි කිව්වා කියලා සිරිමන්ත රත්නසේකර දිවයින පත්තරයට වාර්තාවක් ලියලා තියෙනවා. ගම්පා දාරලුව ප්‍රදේශයේ පිහිටි ක්‍රූඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේම තබා රැක ගැනීම වෙනුවෙන් අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමට රුපියල් බිලියන 4ක් අමතරව වැය කිරීම ජාතික අපරාධයක් බව රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ ඊයේ දිවයිනට සඳහන් කළා තියෙනවා. ඒවයි උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ. ඒ ගැන තාම කතා වෙනවා. එස්.බී. දිසානායක කියපු කතාවක් අවධානයට යමු අපි බලමු. සමහර ප්‍රශ්න පහුගිය කාලේ ඉතාම ඕන නැති විදිහට නැගී හිටියා. බලන්න අර කුරුදුහ මොකද කුරුදුනේ කරඬගහ හාමුදුරුවෝ වහන්සේලා අපේ ගිහිල්ලා සාංගික කරලා මේ මහාන කරා ගහ මහාන කරා. පරිසර වෛද්‍යෝ රෙදි කාර්යතරන් තමයි කෑගේ. අද කියනවා ඒ ගහ මගහැරලා යන්න කෝටි 6800ක් යනවා කියලා ගහ මගහැරලා. ඒක අස්තව තියෙනවා. ගස් 20ක් විතර දැන් හොයාගෙන තියෙනවා. කල 10 ගණක් හොයාගෙන. හැබැයි ගහ වික්ෂිප්තයට පත් කරලානේ තියෙන්නේ. මහාන කරලා ඉති කොහොමද කපන්නේ? අපේ අයගේ උල් බස්සන්න ඕනනේ කොහෙන්ද කියලා මට ප්‍රශ්නයක්. උල් බස්සන්න ඕන. නිකන් අර රජ කාලේ වගේ උල තියලා මදි. ඊට වඩා පොඩි වැඩි එකක් කරන්න. අර ඒ කාලේ රජ කාලේ වගේ අර කටු බෙරේ දාලා කන්දකින් පළට මදි. ඊට වඩා මොකක් හරි එකක් කරන්න. එහෙනම් අපි ඇත්තටම හරි ඒ කවුරු දන් හඳුනන එස්.බී. නැවත කට ඇරපු අවස්ථාවක් ඒ. ඊළඟට අද බටහිර ඉන්දිය කොදෙව් එක්දින තරගාවලිය 2020 තරගාවලිය අවසන් වුණ අද එක්දින තරගාවලිය ආරම්භ වෙනවා. එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක සාධකයේ හසරංගද දමින්ද විජේසූරිය ලියන්නේ. එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අතරේ 8 වෙනි ස්ථානයට ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වසරකට පමණ පසුව කොදෙව් පිළ හමු වෙනවා. තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය අද ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. එහිදී තීරණාත්මක සාධකයේ හසරංගද කියලා අහනවා බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ඔහු එක්දින තරගවල 2020 තරගවල දැක් වූ සුවිශේෂී දස්කම් නිසායි ඒක අහන්නේ. අපේ අර ලිජන්ස්ලා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන් මෙවන විට ප්‍රවීණයන්ගේ තරගාවලියේ සුවිශේෂී දස්කම් දක්වනවා. එහිදී ඔවුන්ගේ ක්‍රීඩා රටාව ක්‍රීඩා ශෛලිය සිරුරෙන්ම ඇඟෙන්ම ක්‍රීඩාවට යොමු වෙලා තියෙන ආකාරය අපේ කට්ටිය තවදුරටත් ආදර්ශයට ගත්තොත් එක්දින තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ජය ගන්න පුළුවන්. හොඳයි මා ඔබට මතක් කළා අද සුවිශේෂී කාරණාවක් ගැන කතා කරනවා කියලා. ඉබ්බාගමුවේ ආදර දෝනි පෙළපොත් ඇතුලේ රුපියල් 20000ක් තියෙනවා. හඳුනන කෙනෙක් දන්න කෙනෙක් කවුද කියලා හොයාගන්න නැහැ. ඒත් මොකද කළේ? ඇය ගිහිල්ලා පාසලේ විදුහල්පතිනියට මේක ලැබෙන්න සැලැස්සුවා. රටටම දුන්නා මාහැඟි ආදර්ශයක්. ඒ ආදර දෝනිගේ ඒ සත්ක්‍රියාව අපි ලෝකෙටම පෙන්눔 කළා. ලෝකයේ අය පිළිබඳව ආදර බැල්ම හෙළුවා. ශ්‍රී ලාංකික ආදරණීය හදවත් ගැන අපි ආඩම්බර වන්නේ ඒ නිසාමයි. ඒ ලෝකයේ ආදරයේ දෝනිට අරගෙන යද්දි අපි දැක්කා දෝනිගේ තාත්තගේ ඇස්වල දැඩි ගැටලුකාරී තත්ත්වයක්. ඇස් නොපෙනෙන බවක්. ඒක පත්තරෙන් අනාවරණය කළා තප්පරෙන්ම අපිට ඒකට විසඳුමක් ලබා දෙන්නම් කියලා අක්ෂය ආයතනයක් ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වීම පළදරා තිබෙනවා. ඒ පිළිබඳව මේ අපූර්ව වාර්තාවට යන්න සූදානම් වෙන්නේ. ඒ තැනට සජීවීව යන්නට පෙර ආතුව මේක සිදු වුණු ආකාරය පිළිබඳව අපි විනාඩි 2-3ක් ඇතුළත මෙහෙම මතක් කරගෙනමු. අගහිගකම් මැද ජීවත් වුණත්
තමන්ට පාසලින් ලැබුණු පොතක් ඇතුළේ තිබුණු රුපියල් 20000ක මුදලක් නැවත බහර දුන් මනුස්සකම් පිරුණු ඉබ්බගමුවේ පුංචි දෝනි ගැන අපි පසුගිය මාසේ 9 වෙනිදා පත්තරේ වැඩසටහනින් අනාවරණය කළා. මගේ නම දීප්ති සුභාෂිනී. මේ ගිය අවුරුද්දේ හතේ පොත් ලබා දුන්නේ. පොතක් අතේ සල්ලි වගේක් තිබ්බා. ඒව මං ගිහිල්ලා පන්ති බාර මැඩන්ට බාර දුන්නා. දෝනි ගැන රටට කියන්න ගිය අපට එහිදී තවත් කරුණු අනාවරණය වුණේ හැමෝම නෙතට කඳුරක් එක් කරමින්. මේ රත්තරන් දෝනික තාත්තගේ දෑස් මීට අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා තමයි නොපෙනී ගිහිලා තින්නේ. ඉතින් මේ තාත්තගේ දෑත් සුවපත් කරන්නත් මේ දෑස පෙනෙන තත්ත්වයට ගේන්න පුළුවන් නම් ඒ වෛද්‍යවරු හිත් පිට ඇති වෛද්‍යවරු අවධානය යොමු කළ රජයේ අවධානය යොමුලා ඒ දේත් කරයි. එම කරුණ අනාවරණය කර විනාඩි කිහිපයක් යන්නටත් මත්තෙන් ස්වර්ණවාහිනි අපට ඇමතුමක් ලැබුණා. චන්දන පුස්වෙල කිව්වා ඒ තාත්තගේ දෙනෙත් සුව කරන්නටත් වෛද්‍යවරුන් එකතු වෙයි කියලා. දැන් අපිට ඒක කියපු ගමන් දුරකථන ඇමතුමක් ආවා. ඒ සුවනත අක්ෂර රෝහලේ සාමාන්‍ය අධිකාරී එන්.ඩී. ධනපාල මහතාගෙන් ඔබතුමාගේ රෝහලෙන් වගකීම බාර ගන්න පුළුවන්ද මේ තාත්තගේ S2 සුව කරලා දෙන්න? අපේ රෝහලෙන් විශේෂ වෛද්‍යවරු ඉන්නවා. අපි මුට මේ ගැන හොයලා බලලා ඒ ප්‍රතිකාරය කරලා උදව් කරනවා. පොරොන්දු වුණු විදිහටම සුවනිත අක්ෂිරෝහලේ කාර්ය මණ්ඩලය ඊට දින කිහිපයකට පස්සේ ඉබ්බගමුව පුංචි දෝනික ගෙදරට ගියා. මේ මනුස්සකම සපිරුණු හදවත් ඒ හදවත් ඇත්තන්ගේ දැස් පාදන්න පුළුවන් නම් ලෝකය දකින්න නැවත වතාවක් අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් ඒක මොනතරම්නම් අපූර්වත්වයක්ද මොනතරම්නම් ආශ්චර්යයක්ද බලමු ඉබ්බාගමුවේ දෝනිගේ පියාගේ වත්මන් තත්ත්වයේ චන්දන පුස්සවෙල ඒ සජීවීව රැඳී සිටිනවා. අයබෝන් සුබදෑසනක් චන්දන. ඔව් අයබෝන් රංගන සුබ උදෑසනක්. ඔබ සඳහන් කරා මේ රත්තරන් පුංචි ජෝනි. ඉතින් පුංචි දෝනි අම්මයි යාගේ නංගි මේ විදිහට දැස් දැල්ලාගෙන බලාගෙන ඉන්නේ. එදා දැස් නොපෙනෙනු Tamanගේ තාත්තගේ දැත් සුවපත් කළා. ඒ S2 පේන තත්ත්වයට පත් කළා Tamanගේ ගෙදරට රැගෙන එනකන්. ඉතින් සුවනිත අක්ෂරෝහල ඒ වගකීම බාරගත්තා. වගකීම බාරගත්ත සුවනිත අක්ෂරෝහලේ ගිලන් රථය දැන් කෙමෙන් දෝනිගේ ගෙදරට එනවා. ඉතින් මේ දෝනිගේ අම්මයි තාත්තයි තාත්තගේ දැස් සුවපත් වෙලා එනකන් දෝනිගේ අම්මා ඒ වගේම චූටි නංගි බලාගෙන ඉන්නවා. අපි බලමු එදා ගෙදරින් ගියේ S2 පේන්නේ නැතුව. අද බලමු මේ සුවනිත අක්ෂරෝහලේ ඒ වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් කොහොමද දෝනිගේ S2 පේන්නේ කියලා. ඉතින් රත්තරන් දෝනිගේ මේ සත්ක්‍රියාව නිසා තමයි ඒ කටයුත්ත සිද්ධ වුණේ. ගිලන් රථය නිවසල් ආසන්නයට එනවා. දෝනිල දැස් දැල්ලාගෙන බලාගෙන ඉන්නවා. බලමු රංගනමාමේ පුංචි දෝනි දැස් දැල්ලාගෙන ඉන්නකොට රංගනමාමට යලි සම්බන්ධතාවය දෙනවා ගිලන් රථය කෙමෙන් ගෙදරට ලං වෙන මොහොතේ. හොඳයි අපි ගිලන් රථය නැවත වතාවක් නිවස කරා රැගෙන එන අවස්ථාවත් එක්කයි අපි ඉන්නේ. තාත්තා ඉන්නවා. තාත්තගේ S2 පෙනීම පිළිබඳවයි අපි දැන් කතා කරමින් ඉන්නේ. මේ පිළිබඳව තවදුරටත් ඔබ දැනුවත් කරන්නට අප සූදානමින් නැවත වතාවක් අප චන්දන ඔබට අවස්ථාව දෙනවා. ඔව් රංගන සඳහන් කර ආකාරයට ඔන්න සුවනිත අක්ෂරෝහලේ ගිලන් රථය එනවා. රත්තරන් දෝනිල බලාගෙන ඉන්නවා. Tamanගේ තාත්තා සති කිහිපයකට කරින් අරගෙන ගියා. එදා තාත්තගේ S2 පෙනුනේ නැහැ. අද බලමු මේ රත්තරන් දෝනිලා තාත්තව දකින්නේ කොහොමද? ඇත්තටම තාත්තගේ S2 සුවපත් වෙලාද? මේ
දෝනිගේ තාත්තා වුණ දෝනි ලං වෙනවා මේ. Tamanගේ පොතේ රුපියල් 20000ක් තිබුණා. එදා 20000 අරගෙන වියදම් කළා කාලා බීලා හිටියනම් මේ වගේ දෙයක් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ වගේ දවසක් උදා වෙන්නේ නැහැ. දෝනිගේ තාත්තා දවස් ගානකට පස්සේ තමයි මේ සතුට රංගන බලන්න මොනතරම් සතුටක්ද මේ Tamanගේ තාත්තා ගෙදරට ආව දවස් ගානකින් ඒ ආවේ S2 සනීප වෙලා රත්තරන් දෝනිට කතා කරන්න පුළුවන් කමක් තියෙද්ද නැහැ රත්තරන් දෝනිට පුදුම සතුටක් දැනෙන්නේ නැති පුතේ පොඩ්ඩක් කියන්නකෝ තාත්තද S2 සනීප වෙලා ඇවිලින් මොකද හිතෙන්නේ මට ගොඩාක් සතුටුයි. අජිත් වසන්ත මහත්තයා දැන් S2 පේනවද? පේනවා. එදා මාව අඳුර ගන්න බැරි වුණා. අද පුළුවන් නේද අඳුර ගන්න? පුළුවන්. හරි. ඒක තමයි අන්න අපේ සතුට. පුංචි දෝනි පොඩ්ඩක් කතා කරමු. මොකද හිතෙන්නේ? සතුටුද පුතාට? දුවගේ නෙතට කඳුළුනවා තාත්තගේ S2 සනීප වෙච්ච සන්තෝෂෙට ඉතින් රංගන ඔබ එදා සඳහන් කළා අනාවරණය කළා මුරු රටටම මේ රත්තරන් දෝනි ගැන සුවනත අක්ෂරෝහල තමයි ඒ කටයුත්ත සිද්ධ කළේ. සුවනත අක්ෂරෝහලේ සාමාන්‍යාධිකාරීතුමන් ඉන්නවා ධනපාල මහත්මයා. ධනපාල මහත්මයා මේ වගකීම ඔබතුමන් එදා බාරගත්තා. ඒ වගකීම ස්වර්ණවාහිනියේ විශ්වාසයක් තියලා පත්තරේ විශ්වාසය තියලා ඒ වගකීම ඉටු කරා. යමක් කියන්නට ඇති. ඔව්. ඇත්තටම පළවෙනිම ස්වර්ණවාහිනියට ස්තුති කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දීලා මට දුරකථනයෙන් රංගන සම්බන්ධ කරලා මම ඒ වෙලාවේ පොරොන්දු වුණා මම අපේ සුවනතර අක්ෂරෝහලේ වෛද්‍යවරු ඉන්නවා මේක මම බාර අරන් විශ්වාසයත් වගකීමත් යුතුයකමත් අරගෙන මේ S2 මම සුව කරලා දෙනකොට පොරොන්දු වුණා. ඒක මම අද අරගෙන S2 පාදා දුන්නා අපේ ලොකු මගේ කාර්ය මණ්ඩලයටත් මටත් ලොකු ආඩම්බරයක් මේක කරලා දෙන්න ගැන. ඒ වගකීම බාරගත්තා. ඒ යුතුයකම ඉටු කරා. ඉතින් ඒ නිසා තමයි මේ පුංචි කැදැල්ල මේ විදිහට සුන්දර උනේ. ග්‍රාමීණධාරීතුමිය තමයි මේ කටයුත්තට හැම වෙලාවෙම අපිත් එක්ක සම්බන්ධ වුනේ. ගම වෙනුවෙන් අපි කරපු මේ යුතුයකම වෙන ඔබතුමියට යමක් කියන්න ඇති. ඔව් වචනෙන් කියලා නිම කරන්න බැරි සතුටක් දැනෙනවා. මේ පුංචි දියණිය දීප්ති දියණියගේ යහපත් ක්‍රියාව ස්වර්ණවාහිනිය නාලිකාවෙන් දැනුවත් කළා. හොඳ ප්‍රසිද්ධියක් ලැබලා දුන්නා. ඇත්තට මේ නිසා තමයි අජිත් වසන්ත මහතාගේ දැස් මේ ආකාරයට ලෝකයේ දකින්න සුවපත් කරන්න පුළුවන් උනේ. විශේෂයෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවේ ගරු අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඒ වගේම රංගන සහ චන්දන මහත්වරුන් දෙපළට බොහෝමත්ම ස්තුතියි බොහෝමත්ම පිං. ඉතින් ඒ සතුට රංගන තවත් දෙයක් කියන්න ඕනේ මේ පුංචි ජෝනිගේ පැල්පත. ඉතින් මේ නිවස හදා ගන්නට බොහෝ පිරිසක් උදව් උපකාර කරනවා. ඉතින් නිවස කෙමෙන් ඉදි වෙනවා. ගඩොලෙන් ගඩොල ඉදි වෙනවා. අපට බොහෝ පිරිසක් ආධාර උපකාර කරා මේ නිවස ඉදි කරන්නට. මේ නිවසට පදිංචි වෙන දවසට අපි ආයෙමත් එනවා. ඉතින් ලංකාවේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින් වගේම විදේශගත අයත් මේ සඳහා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම නිවාස ඇමතිතුමත් මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. ප්‍රදේශීය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් සිහිපත් කරන්න ඕන. වැලි කැටයක් පාසා මේ නිවස ඉදි කරන්න උදව් උපකාර කළ අයට බොහොම ස්තුතියි. නිවාසය පදිංචි වෙන දවසට අපි එන්නේ තවත් සුබ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙන. ඒ කටයුත්ත අපි එදාට කියන්නම්. ඉතින් රංගන මේ සන්තෝෂයත් එක්ක යලි සම්බන්ධතාවය ඔබට ලබා දෙනවා. පුංචි දෝනිගේ තාත්තගේ S2 සුවපත් වෙලා දැන් දැස් පේනවා. හොඳයි බොහොම ස්තුතියි චන්දන යුතුයකමක් ඉටු කළා. ඒ වගේම ඒ යුතුයකම වෙනුවෙන් පෙළගැසුණු ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවෙනි ඔබට අපේ ප්‍රණාමය. විරාමයක් කරන් එන්න. මෙන්න අද කාටුන් පෙළටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ දිල්රූගේ සීපද කවිය. ඇඳ නිල ඇඳුම් පොලිසිය නිලදරුවන්නේ හෙල්මට් නොදා දඬු මොනරෙන් ඉගිලෙන්නේ කවුරුද සොයන්නට විමසුම් ඇරඹෙන්නේ මොළ නැති අය මොටද ඔලු ගෙඩි රැකගන්නේ. මේ තිලකගේ තුන්මන්සල කවියයි දැන්. හමුණු දිනේ සිට මලකඳ හිස නොමැති යටගිය කල වැරදි පොලිසිය දිග ඇදෙති මහජනතාව අද්දිගු කොට වෙත ඇමති පොලිසිය දැන් පොලිස් කළ යුතු බව කියති. අංජනගේ කාටුන් එක දිනමින පත්තරෙන්. පාස්කු ප්‍රහාරයේ වගකියුත්තන්ට උපරිම දඬුවම් දිය යුතුයි කියලා හැමෝම කියනවා. වගකියුත්තන් තමයි නැත්තේ. වගකියුත්ත තමයිලු නැත්තේ. ලංකාදීපේ දාසාප් වලානගේ ස්වාරිස් අහනවා ජොනිගෙන්
ගහ බේරලා වටෙන් පාර හදන්න බර ගානක් යනවලු නේද සර්? ඔබට තේරෙනවනේ කෙලින්ම නාය අල්ලන්න පුළුවන්කම තියෙද්දි බෙල්ල වටේ අත දාලා නාය අල්ලන්නේ මොකටද කියලා. එහෙමයි අහන්නේ ගහ ගැන තාම කතා. මේ මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක අද O level අවසන් වෙනවා. සිසුවියක් යන ගමන් අනිත් සිසුවියට කියනවා විභාගයේ අවසන් වී සාමකාමීව නිවසට වී සිටින්නලු. අනිත් සිසුවිය කියනවා නිවසට වෙලා නම් සාමකාමීව ඉන්න බැරි වේවි. ලියපු උත්තර කියන්න එපා. ගෙදර ගියාම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා. විභාගය අවසන් වෙලා සාමකාමීව නිවසට යන්න. දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක මෙන්න. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු නොයනවා නම් ඒ සමස්ත ජනතාවටම කරන අසාධාරණයක්. UNP කවුද කිව්වේ කියලා දන්නවනේ? පුරවැසි අහනවා. එතුමට පාර්ලිමේන්තු යන්න එපා කිව්වෙත් සමස්ත ජනතාවම නේද? කොහමද ඒක? ඒක මතක නැහැ. යන්න එපා කිව්වෙත් ජනතාවම නේද? මේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් රනිල් මහත්තයාගේ කතා ටික කොහමද? ලෝකෙට පරකාසේ. ලෝකෙට නම් පරකාසේ. මෙන්න හැබෑ තත්ත්වේ. දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. රනිල්ගේ ප්‍රකාශයක් අපි ජනතාවට දුන් පොරොන්දු කඩකලේ නෑ. රනිල් කලින් කිව්වා. දැන් ඡන්ද පෙට්ටිය පෙන්නලා කියනවා ජනතාව අපට දුන් පොරොන්දු කඩකලා කියලා. මේ පෙට්ටියේ තියෙනවා ඡන්ද නෑ. දිවයිනේ තරස්වින්ගේ බෙම්පි ආදැන් කලු ඉරිදාවට සමගි ජන බලවේගයත් සපෝට් කරන එක හොඳ වැඩක් නේද චාලියයි? ඔව් ඔව්. ඒකට අර එදා පල්ලි නොගිය මහත්තයත් එනවා ඇතිනේ. පාස්කු ගැන එදා කියපු හැටි, එදා හිටපු හැටි, අද කියන හැටි, අද ඉන්න හැටි දිවයිනේ උදේ විමලශ්‍රීගේ කාටුන් එකේ. පාස්කු දිනවල සජිත් නේද මේ? නායක කිරීටය ගැන හිතලා එයා ඒ දවස්වල සිල් අරන් ඉන්නේ. හැබැයි මේ දවස්වල එයා ඇඳුම බලන්න එදා සිල් ගත්ත එයා සරම කෑපොට ගහගෙන මෙදා පොළු අරන් ඉන්නේ මේ දිනවල. ඔන්න තත්ත්වය. ඊළඟට අපි අවධානය යොමු කරනවා දිනමිනේ රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවි දෙකට. බැලුවට ගිහින් ජංගම සේවයට හැරී රජේ නොමැත කිසිවක් හරියකට කෙරී සජිත් මැතිතුමන් හට මොන දේද බැරි එතුමට බලය දුන්නොත් හරියටම හරි. අප රජයකින් නැත රට විකුණන්නේ නළලේ රැලි නගා එතුමා පවසන්නේ යා පාලන යුගය යලි 100ට එන්නේ නොකියන තැනින් මෘදු හසරැලි මතුවන්නේ. ආණ්ඩුවල ඉන්නකොට තත්ත්වයයි විපක්ෂ වලට ආවමයි කියන කතා ගැන මේ දාලා තියෙන්නේ. අද පත්තරේ ප්‍රියන්ති පෙරේරාගේ ඩෝක් ටෝක් මේ ආණ්ඩුව දැන් ජනතා පිළිකුලට ලක් වෙලා කියලා චන්දිම ලොක්කා කියන්නේ. එයාට තේරෙන ඇත්ත ගෙඹි තීරයෙන් පිම්බෙන ආණ්ඩුවේ සමහරුන්ට තේරෙන්නේ නෑ බං. පිම්බෙන සමහරුන්ට ඒක තේරෙන්නේ නෑලු. ලංකාදීපේ තලන්ගේ එතුමා කාටුන් එක. පුවතක් ඇවිල්ලා පළමු කොරෝනා රෝගියා වසරකට පසු පරීක්ෂා කර බලයි. මෙන්න රෝගියෙක් ඉන්නවා හැබැයි ඒ රෝගියාගේ නම ආණ්ඩුව වසරකට පසු දොස්තර රාජදාස එතුමාට කියනවා හොඳටම පෘෂ්ටිමත් ඒත් ලෙඩ ගොඩයි. හැබැයි තව අවුරුදු 4ක් නම් අද්ද ගන්න බැරි වෙන එකක් නෑ. ආණ්ඩුව වසරකට පසු. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල් එතුමානවා රාජදාසගෙන් රාජදාස මොකද්ද බං මේ මගදිකට අඬන්නේ නැතුව කොහමද සර් ණයකාරයෝ පස්සෙන් පන්නනවා අදනේ අපේ පෙන්ෂන් දවස. හැබැයි බන්දුලට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් තියෙනවා. මේ සුජීවගේ විගඩම් කවිය ගාපු ගැසට්ටෝගේ අතර හිර වෙලා බන්දුල කියනවා වැටුණා තහංචි ඒකයි අහෝ දුක මටමයි කලේ ඒ ගැන මං නොමැත සැක විකුණන් කිලෝ ගානට මේ ගැසට් ටික අපහසුයක් නැතිව ජීවත් වෙන්න හැක. බන්දුල ගාපු ගැසට් ටික නම් විකුණලා අපහසුයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ලු. මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක. මෙන්න බන්දුල නාය දික් වෙලා කියපු කතාවලට දික් වෙච්ච නායෙන් බැහැලා යන්න හදන්නේ කවුද? බන්දුල ළඟ හිටපු ගෑස් එක. ගෑස් වැඩිවීම ඔන්න මෙන්නද? එහෙම කරන්න එපා. දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් දෙන්නගේ දෙබස මාධ්‍යවේදීන් බඩු මිල ගණන් ඇහුවා කියලා
බන්දුල ඇමතුමාට හොඳටම තරහා ගිහිල්ලා. තරහා යන්නේ නැද්ද? ඔවා ආන්න ඕනේ එතුමා විපක්ෂේ ඉන්නකොට නෙබං. විපක්ෂේ ඉන්නකොට ඇහුවනම් ඇහුවේ නැත්තම් තරහායයි. දැන් බඩු මිල ගැන අහද්දි තරහා යනවා. ඔන්න තත්ත්වේ. බලන්න මේ කවිය විදුර අබේනායකගේ දවසේ පද 4. වැඩිමිල උරුමයේකී මහ බඹු නලල කෙටු ගැලවී තිබේ මිල පාලන පොතේ පිටු නව විසදුමක් ඇත බන්දුල ඇමති දුටු බඩගිනි උහුලගෙන කවුරුත් ඕම හිටු. අන්න අලුත් විසදුම බඩගිනි උහුලගෙන ඕම හිටු. බජරි කණ්ඩ මොනවද කතන්දර ගොඩයි. මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. සතොසෙන් නරන් බඩු ගජ ලාභයට කකා එන්නට එපා මට පෙන්වනු පිනිස කොකා සිටියොත් මැරෙනවද කහ යම් කෙනෙකු නොකා බන්දුල අහනවා නැග නවුතයට යකා. එතකොට මේ තරම් නවුතයට බන්දුලට කේන්ති ගියාම නෝන මොනවද දෙන්නේ? අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. විමසුව විටදි බඩු මිල තතු වෙළඳ පොළ රව රව බලබලා බන්දුල බැනපි බොල අබ පුපුරනු පෙනී ඔහුගේ මූණ තුල නෝනා තම්බලා දුන්නා කොහිලාල. හැබැයි කොහිල කන්න ගිය වෙලාවේ කහ මතක් වෙලා බන්දුලට උත්තරේ දෙන්නේ නෝනා මෙන්න පත්තරේ කාටුන් එකේ මව්බිමේ MDV රත්නගේ කාටුන් එක. කෑම ගන්න කියලා කහාඩු වෙලා තද වෙච්ච බන්දුල අහනවා කොමේ කාදාලා නෑනේ. ඇතුලෙන් කියන අහනවා කහ නැතුවට මැරෙනවයි. අපි හැමෝම ලෝක සතියෙමයි.